තාපේ පාඩේ මේ එක කොටසක් තියෙනවා අපි මේ කතා කරන උෂ්ණත්ව මිතිය. මේ උෂ්ණත්ව මිතියර්ථය අපි කතා කරන්නේ උෂ්ණත්වයේ මෙනීම. උෂ්ණත්ව මිතියර්ථය කතා කරන්නේ උෂ්ණත්වයේ මෙනීම. එතකොට උෂ්ණත්වයේ මෙනීමේදී සෙල්සියස් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය සමග කෙල්වින් පරිමාණය කතා කරනවා. सेल्सियस परिमाणය फ़ारेनहाइट परिमाණය සහ කෙල්වින් පරිමාණය. ඊට පස්සේ මේ ඒකක අතර පරිවර්තනය කතා කරනවා. අද අපි කතා කරන්න ලෑත් වෙන්නේ ඒක. सेल्सियस වලින් දුන්නොත් උෂ්ණත්වයක් ෆාරන්හයිට් වලට කොහොමද? ෆාරන්හයිට් වලින් දුන්නොත් කෙල්වින් වලට කොහොමද? ඒක තමයි කතා කරන්නේ. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා තාප මිතිය. තාප මිතිය අර්ථය කතා කරොත් මෙතන තියෙනවා වස්තුවක තාපධාරිතාවය කියන්නේ මොකක්ද? විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම ගුප්ත තාපය කියලා කියන්නේ අන්න ඒ විදිහට කතා කරනවා. ඊළඟට කතා කරනවා ප්‍රසාරණය. ඝන ද්‍රව්‍ය වල රේඛීය ප්‍රසාරණය, ශේෂඵල ප්‍රසාරණය සමග පරිමා ප්‍රසාරණය. يعني මේ පාඩම ටිකක් ලොකු පාඩමක්. අවසානයේදී හැඳින්වීමක් වගේ කරනවා තාප සංක්‍රමණය. හැඳින්වීමක් වගේ කරනවා තාප සංක්‍රමණය. මෙන්න මේ ටික තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා පාඩමේ එක කොටසක් හරි මිස් වුණොත් සමස්ත පාඩමටම බලපෑමක් සිද්ධ වෙනවා. එන්න අවධානයෙන් අහගෙන ඉන්න බලන්න. අපි ඉස්සල්ලාම කතා කරන්න යන්නේ තාපය කියන කොටසේ උෂ්ණත්ව මිතිය කියන කොටස. කොයි ටියුට් එකද? තාපයේ ටියුට් එක. උෂ්ණත්ව මිතිය. එතකොට මෙන්න මේ උෂ්ණත්ව මිතිය කියන කොටසේ අපි කතා කරනවා තාපය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි කතා කරනවා තාපය කියලා කියන්නේ මොකක්ද? මොකද සාමාන්‍යයෙන් තාපය කියලා කියන්නේ? තාපය කියන්නේ ශක්ති විශේෂයක්. තාපය කියලා කියන්නේ ශක්ති විශේෂයක්. එතකොට මෙන්න මේ තාපය කියන එකයි උෂ්ණත්වය කියන එකයි එකක් නෙමෙයි. මේ දෙක දෙකක්. තාපය සහ උෂ්ණත්වය කියන්නේ එකිනෙකට වෙනස් භෞතික රාශියක්. යම්කිසි වස්තුවක තාපය කියලා කියන්නේ ඒ වස්තුවේ අඩංගු අණු වල චාලක ශක්තිය පිළිබඳ මිනුමක්. වස්තුව අඩංගු අණු වල චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි තාපය කියලා කියන්නේ. එහෙනම් මේක මොකක්ද? ශක්තියක්. තාපය කියන්නේ නම් ශක්තිය. යම්කිසි වස්තුවක් අපි ස්පර්ශ කරපුවා ඒක අපිට උණුසුම්ද සිසිල්ද කියන කාරණාව ඒ කියන්නේ ඇති කරන සංවේදනයට තමයි අපි කියන්නේ උෂ්ණත්වය කියන්නේ. එතකොට තාපය අපි මිනුම් කිරීම සඳහා සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන උෂ්ණත්වය කියන්නේ. මොකක් හරි දෙයක රස්නේ වැඩි නම් අපි කියනවා තාප ප්‍රමාණය වැඩි කියලා. සීතලයි නම් අපි කියනවා තාප ප්‍රමාණය අඩුයි කියලා. ඒ කියන්නේ යම්කිසි වස්තුවක උෂ්ණත්වය කියලා කියන්නේ අපිට දැනෙන සංවේදනය. සංවේදනය කියන්නේ ඒක සීතලද රස්නේද කියන සංවේදනය. තාපය කියලා කියන්නේ යම් වස්තුවක ගබඩා වෙලා තියෙන ශක්ති ප්‍රමාණය. බලන්න එනම් තර්මෝමීටර් උෂ්ණත්ව මිතිය. තාපය අනුව අප බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලබන ශක්ති ප්‍රභේදයයි. උණුසුම හෝ සිසිල ඇති කරනු ලබන ශක්ති විශේෂයට අපි කියන මොකක් කියලාද? තාපය කියලා. උෂ්ණත්වය යමක් ස්පර්ශ කළ විට ඒ උණුසුම්ය නැතොත් සිසිල් යන සංවේදනය ඇති වේ. එම සංවේදනය ඇති කරන භෞතික රාශිය උෂ්ණත්වය කියලා කියනවා. මේ උෂ්ණත්වය පිළිබඳ සරල අර්ථ දැක්වීමක් වෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි අල්ලපුවා මේක රස්නේද සීතලද කියන එක තමයි අපි සරලවම උෂ්ණත්වය කියලා කියන්නේ. උෂ්ණත්වයේ පැවතීමට පදාර්ථයක් අවශ්‍ය වෙනවා
කිසියම් පදාර්ථයකට තාප ශක්තිය ලබා දෙන විට එම පදාර්ථයේ සෑදී ඇති අණු වල හෝ පරමාණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. right. එහෙමනම් යම් කිසි වස්තුවකට අපි තාපය ලබා දුන්නොත් ඒ වස්තුවේ උෂ්ණත්වය ඉහළ යනවා. මෙන්න දින වස්තුව මේකට ලබා දෙනවා තාපය. මේකට තාපය ලබා දීම තුළ මෙයාගේ ඉහළ යන මොකද්ද? උෂ්ණත්වය. තාපය ලබා දීම තුළ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ වගේම තමයි යම් කිසි වස්තුවකින් තාපය ඉවත් කරද්දී තාපය අයින් කරද්දී එයාගේ උෂ්ණත්වය පහළ යනවා. ඒ කියන්නේ උෂ්ණත්වය පහළ කරනවා. සරලවම කිව්වොත් මෙයාට අපි තාපය ලබා දීලා මේ වස්තුවේ අණු අතර අණු වල චාලක ශක්තිය වැඩි කරනවා. මෙයාට අපි ශක්තිය ලබා දීලා මෙයාගේ අණු අතර චාලක ශක්තිය වැඩි කරනවා. මෙයාගෙන් ශක්තිය ඉවත් කරලා අණු අතර චාලක ශක්තිය මොකද කරන්නේ නම් අඩු කරනවා. හරි. බලන්න එනම් මෙන්න මේ විදිහේ රූප සරණක් දීලා තියෙනවා, මේ විදිහ එකක් දීලා තියෙනවා. එහෙනම් පළවෙනි රූප සරණෙන් තියෙන්නේ වස්තුවෙන් තාපය ඉවත් කරන එක. එහෙනම් වස්තුවකින් තාපය ඉවත් කිරීමේදී වස්තුවේ උෂ්ණත්වය මොකද වෙන්නේ? පහළ යනවා. හරි. එහෙනම් මම මේ ටියුට් එකේ තියෙන විදිහටම රූප සරණ දෙක අඳින්නම්. මෙන්න දිනව වස්තුව. සර් ගිය සෙනසුරාදා වීඩියෝ එක දැම්මේ නැද්ද? දැන් මේ නැද්ද කියලා මතකත් නැහැ දැම්මත් නැහැ. මෙන්න වස්තුවෙන් තාපය අයින් කරනවා. බලලා දාන්න තිබ්බේ නැත්නම් අද එකත් එක්ක දාන්න. එතකොට වස්තුවකට තාපය ලබා දෙනවා. මේ ආකාරයට තාපය ලබා දෙනවා. එතකොට තාපය ලබා දීම තුළ වස්තුවේ උෂ්ණත්වය ඉහළ යනවා. වස්තුවෙන් තාපය ඉවත් කිරීම තුළ වස්තුවේ උෂ්ණත්වය මොකද වෙන්නේ? පහළ බහිනවා. හරි. මේ රූප සරණ දෙකේ අඩුපාඩු ටික පොඩ්ඩක් සම්පූර්ණ කරගන්න. හිටුවකි here's a right ලියමු. වස්තුවකට තාපය ලබා දෙන විට වස්තුවකට තාපය ලබා දෙන විට වස්තුවකට තාපය ලබා දෙන විට එහි උෂ්ණත්වය ඉහළ යයි. වස්තුවකට තාපය ලබා දෙන විට එහි උෂ්ණත්වය ඉහළ යයි. එමෙන්ම වස්තුවකින් තාපය ඉවත් කරන විට වස්තුවකින් තාපය ඉවත් කරන විට එහි උෂ්ණත්වය පහළ යයි. වස්තුවකින් තාපය ඉවත් කරන විට එහි උෂ්ණත්වය පහළ යයි. right. ඒ කියන්නේ පදාර්ථයට තාපය ලබා දෙද්දී පදාර්ථයේ තියෙන අංශුන්ගේ චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම පදාර්ථයෙන් තාපය ඉවත් කරද්දී ඒ අංශුන්ගේ චාලක ශක්තිය මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් මේ විදිහට හිතන්නකෝ. අපිට යම්කිසි වස්තුවක ශක්තිය ඉවත් කරගෙන යනවා. ඉවත් කරගෙන ගියාට පස්සේ යම්කිසි අවස්ථාවකදී මෙයාගේ ශක්තිය තවදුරටත් ඉවත් කරන්න බැරි වෙනවා. ශක්තිය තවදුරටත් ඉවත් කරන්න බැරි වෙනවා. එතකොට මේ වස්තුව සතු අංශුන්ගේ චාලක ශක්තිය අපි සලකනවා බිඳුවක් වෙනමයි කියලා.
අන්නේ උෂ්ණත්වය ගත්තොත් එimhe ඍණ 273.16 කෙල්වින් වෙනවා. right. අන්නේ ඒකට අපි කියනවා නිරපේක්ෂ ශුන්‍ය කියලා. නිරපේක්ෂ ශුන්‍ය. නිරපේක්ෂ ශුන්‍ය කියලා කියනවා. right. එහෙනම් අපි ඒකට පොඩ්ඩක් ලියාගමු මෙතන නවත්තපු තැනින්. පදාර්ථයකින් දිගින් දිගටම පදාර්ථයකින් දිගින් දිගටම තාපය ඉවත් කරගෙන යෑමේදී අණුවල චාලක ශක්තිය ශුන්‍ය වන අවස්ථාවකට එළඹේ. අණුවල චාලක ශක්තිය ශුන්‍ය වන අවස්ථාවකට එළඹේ. අණුවල චාලක ශක්තිය ශුන්‍ය වන අවස්ථාවකට එළඹේ. ඉන්පසු තවදුරටත් පදාර්ථය සිසිල් නොවේ. මෙලෙස පදාර්ථයෙන් සම්පූර්ණයෙන්ම තාපය ඉවත් කළ විට එළඹෙන උෂ්ණත්වය නිරපේක්ෂ ශුන්‍ය ලෙස හැඳින්වේ. අපි තාපය කියන එක බැලුවොත් එයා ගලාගෙන යන්නේ හැමතිස්සෙම උෂ්ණත්වයේ වැඩි තැනක සිට අඩු තැනක. තාපය කියන එක ගලන්නේ උෂ්ණත්වයේ වැඩි තැනක සිට අඩු තැනක. ඒ කියන්නේ මෙන්න උෂ්ණත්වය වැඩි තැන. මෙන්න උෂ්ණත්වය අඩු තැන. එතකොට උෂ්ණත්වයේ වැඩි තැනක ඉඳලා උෂ්ණත්වය අඩු තැනක දක්වා ගලා යන මෙන්න මේ ශක්ති ප්‍රවාහයට තමයි අපි කියන්නේ තාපය. මේ ශක්ති ප්‍රවාහයට තමයි අපි කියන්නේ තාපය කියලා. යාළුවෝ නැති වුණා කියලා යාළුවෝ නැහැ කියලා දාලා දිනුවා. මම පන්තියේ සාමාන්‍යයෙන් කියනවා ඊගාවට කරන්නේ පාඩම මොකක්ද කියලා. ඒ ඔයගොල්ලෝ උමනාවෙන් ඕගොල්ලන්ගේ දේ කරගන්න. එහෙම නැතුව කාටවත් දොස් කිය කිය ඉඳලා හරියන්නේ නැහැ. මොකද යම්කිසි අවස්ථාවකදී තමන් අසරණ වෙන අවස්ථාවක් වෙනවා. ඉතින් ඒ අවස්ථාව තමන් මගහරවා ගන්න උපරිම උත්සාහ කරන්න. අවුරුදු පිහිට වෙන්නේ අසරණ වුණාම. ඕක තමයි සමාජ යථාර්ථය. ඒ ගැන පොඩ්ඩක් කල්පනා වෙමු කරන්න. එතකොට මේ තාපය ගලා යගෙන යන්නේ උෂ්ණත්වයේ වැඩි තැනක ඉඳලා කොහෙටද? අඩු තැනකට. තාපය ගලාගෙන යන්නේ උෂ්ණත්වයේ වැඩි තැනක ඉඳන් උෂ්ණත්වයේ අඩු තැනකට. right. මෙන්න මේ වස්තුන් කිහිපයක් එකිනෙකට තියෙද්දි විශේෂයෙන් අපි හිතමු මෙතන තියෙනවා A කියලා වස්තුව. මෙතන තියෙනවා B කියලා වස්තුව. මෙන්න තියෙනවා C කියලා වස්තුව.
මෙන්න මේ A ඉඳන් B දක්වා තාපය ගලනවා B ඉඳන් A දක්වා තාපය ගලනවා. එහෙනම් මට තරහ ගියා නෙවෙයි. මට තරහ යන්න හේතුවක් නැහැ. මේ තද වුණාද මන් දන්නේ නැහැ. මට තරහ යන එකක් නැහැ. මං කියන්නේ ඕගොල්ලෝ ගැන ඊට වඩා සැලකිලිමත් වෙන්න. අවසානයේදී වෙන්නේ හැමෝම දැන් ඉන්නේ ගෙවල් වල. එතකොට සමහරක් අය පන්ති යනවා. සමහරක් අය යන්නේ නැහැ. නමුත් කොළඹ ඉන්න කෙනාටත් කියන්නේ එකම විභාගය. ගමේ ඉන්න කෙනාටත් තියෙන එකම විභාගය. එතකොට සමහරක් අය කරගන්නවා සමහරක් අය කරගන්නේ නැහැ. අවසානයේදී වෙන්නේ මේ කොරෝනා වසංගතය තුළ සමාජ පරතරයක් නිර්මාණය වෙනවා. ඒක ඔයගලන්ට දැම්ම දැනෙන්නේ නැහැ හේතුව ඔයගොල්ලෝ දැන් ගෙවල් වලින් යැපෙන අයනේ. ඔයගොල්ලෝ ඒ ලෙවල් එකේම ඉවරලා ගියාට පස්සේ තමයි දැනෙන්නේ ඔබ. දැන් බලන්නකෝ. මෙන්න මේ A B C කියලා වස්තු තුනක් තියෙනවා නම් A ගෙනුයි B ගෙනුයි අතර තියෙන්නේ අපි කියනවා තාප සමතුලිතතාවයේ තියෙනවා කියලා. ඒ කියන්නේ A ගෙන් තාපය ගලාගෙන යනවා වගේම B ගෙන් A තාපය ගලාගෙන. එහෙනම් මේ දෙන්නා තාප සමතුලිතතාවයේ තියෙනවා. අපි හිතමු A සහ C තියෙන්නේ තාප සමතුලිතතාවය. මෙයයි තාප සමතුලිතතාවයේ තියෙනවා කියන්නේ මෙයාගෙන් යම් කිසි තාප ප්‍රමාණයක් එනවා නම් මෙයාගෙන් ඒ හා සමාන වෙනවා. AC තියෙන්නේ තාප සමතුලිතතාවයේ. ඒ කියන්නේ මෙයාගෙන් තාපය ගලාගෙන යනවා වගේ මෙයාගෙන් තාපය ආයේ මෙයාට ගලාගෙන එනවා. ඒ වුණත් අනිවාර්යයෙන්ම B හා C තියෙන්නේ තාප සමතුලිතතාවය. මෙන්න මේක අපි කියනවා ශුන්‍යාදී නියමය කියලා. මේකට කියනවා ශුන්‍යාදී නියමය කියලා. එහෙනම් තාප සමතුලිතතාවයේ ශුන්‍යාදී නියමයෙන් මෙන්න මේක තමයි කියවෙන්නේ. අපිට කොහෙවත් මේ වචනය පාවිච්චි කරන්නේ නැහැ. අපේ සිලබස් එකේ කොහෙවත් ওই වචනේ පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ යම්කිසි වස්තුන් පද්ධති දෙකක් තාප සමතුලිතතාවයේ තියෙනවා නම් ඒක් පද්ධතියක් තවත් පද්ධතියක් එක්ක තාප සමතුලිතතාවයේ තියෙනවා නම් මේ පද්ධති දෙකක් අනිවාර්යයෙන්ම තියෙන්නේ තාප සමතුලිතතාවයේ කියලා. right. එහෙනම් බලන්න අවකාශයේ තබා ඇති ABC යන වස්තු තුන සලකමු. දෙවෙනි පිටුවට මම දැන් ආවා. එහෙනම් ලිය මෙතන යටින් A හා B යන වස්තුන් දෙකින් A හා B යන වස්තුන් දෙකින් A හා B යන වස්තුන් දෙකින් එක එකක් තවත් C වස්තුවක් සමග අපි ඒකට කියන්නේ තාපජ. තවත් C වස්තුවක් සමග තාපජ සමතුලිතතාවයේ පවතිනම් A හා B වස්තුන් දෙකද තාප සමතුලිතතාවයේ පවතී. A හා B වස්තුන් දෙකද තාප සමතුලිතතාවයේ පවතී. A හා B වස්තුන් දෙකද තාප සමතුලිතතාවයේ පවතී. right. එහෙනම් මොකක්ද මේ උෂ්ණත්වය කියලා කියන්නේ? මෙයයි අතර තාපය ගලාගෙන යනවාද කියලා තීරණය කරන භෞතික සාධක. මෙයයි අතර තාපය ගලාගෙන යනවද කියලා තීරණය කරන භෞතික සාධක. මෙයයි අතර තාපය ගලනවද නැද්ද කියලා තීරණය කරන භෞතික සාධක. එහෙනම් යම්කිසි පද්ධති දෙකක් අතර තාපය ගලාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ උෂ්ණත්ව වෙනස.
පද්ධති දෙකක් අතර තාපය ගලනවද නැද්ද කියලා තීරණය කරන භෞතික සාධකයට අපි කියනවා මොකක් කියලාද? උෂ්ණත්වය කියලා. එහෙනම් බලන්න. ශුන්‍යාදී නියමයට අනුව උෂ්ණත්වය සඳහා අර්ථ දැක්වීමක් පහත පරිදි දී හැකියි. එහෙනම් ලියමු මේ විදිහට. වස්තු දෙකක් අතර තාපය ගලා යන්නේද වස්තු දෙකක් අතර තාපය ගලා යන්නේද නොයන්නේද යන්න වස්තු දෙකක් අතර තාපය ගලා යන්නේද නොයන්නේද යන්න තීරණය කරනු ලබන භෞතික ගුණය උෂ්ණත්ව මිතිය ලෙස හැඳින්වේ. නෑ උෂ්ණත්වයේ ලෙස හැඳින්වේ. උෂ්ණත්ව මිතිය නෙවෙයි අපි උෂ්ණත්වයේ ලෙස හැඳින්වේ. right. එතකොට මෙන්න මේ උෂ්ණත්වය කියන එකට දැන් අපි අර්ථ දැක්වීමක් ගත්තා. යම් වස්තුන් දෙකක් අතර තාප හෝමානුවක් සිදු වෙනවද නැද්ද කියන එක තීරණය කරන භෞතික සාධකයට අපි කියනවා උෂ්ණත්වය කියලා. මෙන්න මේ උෂ්ණත්වයේ මැනීම අපි කියනවා උෂ්ණත්ව මිතිය කියලා. එහෙනම් අපේ පාඩමේ පළවෙනි මාතෘකාව වෙන්නේ උෂ්ණත්ව මිතිය. මේක ඔයගොල්ලෝ කරලා දිනවා 10 11 පන්තියේදී නමින් දැනගත්තේ නැති වුණා. එතකොට මේ උෂ්ණත්ව මැනීමට අපි කියනවා උෂ්ණත්ව මිතිය කියලා. එතකොට අපිට විශ්වයේ පැවතිය හැකි අවම උෂ්ණත්වයක් ගැන දල අවබෝධයක් තියෙනවා. මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද උපරිම උෂ්ණත්වය පිළිබඳ පොඩි අවබෝධයක් තියෙනවා. right බලන්න එතන විශ්වයේ පවතින විවිධ උෂ්ණත්ව මැනීම උෂ්ණත්ව මිතිය ලෙස හැඳින්වෙනවා. ඒ වගේම අපිට විශ්වාස කරන්න පුළුවන් විශ්වයේ පවතින අවම උෂ්ණත්වය කෙල්වින් බිඳුවක් විදිහට සැලකනවා. කෙල්වින් බිඳුව. කෙල්වින් කියන්නේ උෂ්ණත්වය මැනීම සඳහා භාවිත කරන සම්මත ඒකක. ඒ වගේම උෂ්ණත්වය උපරිම උෂ්ණත්වයක් මිනිසා නිෂ්පාදනය කළේ හයිඩ්‍රජන් බෝම්බේ. මේක සෙල්සියස් අංශක ලක්ෂ 2ක් විතර වෙනවා. සෙල්සියස් අංශක ලක්ෂ 2ක් විතර වෙනවා. right එහෙනම් එතෙන්ම ලියමු උෂ්ණත්ව මිතිය කියන තැන විශ්වයේ පැවතිය හැකි අවම උෂ්ණත්වය निरपेक्ष शून्य පරාංගත වෙලා ගන්න මේ ඕකේ නෙවෙයි බිඳුවයි කෙල්වින් වේ. බිඳුවයි කෙල්වින් වේ. ඊගොඩ ඒකටම ලියන්න මිනිසා විසින් නිපදවන ලද
මිනිසා විසින් නිපදවන ලද උපරිම උෂ්ණත්වය මිනිසා විසින් නිපදවන ලද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක ලක්ෂ 2ක් සෙල්සියස් අංශක ලක්ෂ 2ක් පමණ වේ. සෙල්සියස් අංශක ලක්ෂ 2ක් පමණ වේ. වරාංගද බෙදා ගන්න හයිඩ්‍රජන් පරමාණු බෝම්බය. හයිඩ්‍රජන් පරමාණු බෝම්බය. අපිට දරුණු වැස්සක් සහ උලඟක් තියෙනවා. ලයිට් යන්න සිග්නල් නැති වෙන්න හේතු වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ දවස්වල කියනෝනේ උණ එහෙම තියනවද කියලා බලන්න කියලා. උණ තියනවද කියලා බලන්න අපි ගන්නේ උෂ්ණත්වමාන. පොඩි ළමයි ඉන්න ගෙවල් වල නම් ගොඩාක් වෙලාවට උෂ්ණත්වමානයක් තියෙනවා. අනේ ඒක ඩිජිටල් උෂ්ණත්වමාන. සාමාන්‍යයෙන් අපි ගොඩ දෙනෙක් භාවිතා කරන්නේ හයිඩ්‍රජන් බෝම්බේ. හයිඩ්‍රජන් බෝම්බයක තමයි උපරිම උෂ්ණත්වය නිර්මාණය කරලා තියෙන්නේ. හයිඩ්‍රජන් පරමාණු බෝම්බය. right. එතකොට මෙන්න මේ උෂ්ණත්වයේ මැනීම සඳහා අපි ගන්න උෂ්ණත්වමානයක රසදිය කඳක දිග. උෂ්ණත්වමානය ගන්නේ රසදිය කඳේ දිග. එහෙනම් අපි බලනවා උෂ්ණත්වයේ හමුවේදී තාපය උරාගෙන මේ රසදිය කඳේ දිග වෙනස් වෙන්නේ කොහොමද? තාපය උරාගෙන ඒ උෂ්ණත්වය හේතු කොටගෙන රසදිය කඳේ දිග වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේ රසදිය කඳක දිග කියන එක උෂ්ණත්වයේ මිනුම් කිරීම සඳහා අපි යොදා ගන්නා මිනුමක්. එන්න ඒකට අපි කියන උෂ්ණත්ව මිතික මිනුමක් කියලා. එහෙනම් මේකට කියනවා මොකක්ද? උෂ්ණත්ව මිතික මිනුම. එහෙනම් යම් කිසි වස්තුවක උෂ්ණත්වයේ පිළිබඳ මිම්මක්. දැන් අපි උණේම තිබ්බොත් එහෙම ගොඩාක් වෙලාවට උෂ්ණත්වමානයක් කරන් මෙතනින් තියනවා මේව ડોක්ටර්. ඒකලා බලනවා උෂ්ණත්වමානයේ කොච්චරක් රසදිය කඳ උඩට ගිහිල්ලා තියෙනවද කියලා. එක පැත්තක තියෙනවා සෙල්සියස් පරිමාණය. අනිත් පැත්තේ තියෙනවා ෆැරන්හයිට් පරිමාණය. සාමාන්‍යයෙන් දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් විතර වෙනවා. තව ටිකකින් මේක ෆැරන්හයිට් වලට කරකවන විදිහ අපි බලමු. එතකොට මේක සෙල්සියස් අංශක 41ක් වගේ ආවොත් එම අපි කියනවා සෑහෙන්න උණ කියලා. එහෙනම් උණ තියෙනවා නම් මේ දවස්වල එළියටවත් බහින්න හොඳ නැහැ. මොකද අනිවාර්යෙන් කොරෝනා වෙන්න තියෙන chance එක වෙනවා. මේ සෙල්සියස් 37 කියන්නේ ෆැරන්හයිට් වලින් 90 ගණන් වලින් එන්නේ. 97 98 ඒ වගේ. එතකොට අපි කියන්නේ සාමාන්‍යයෙන් අම්මෝ උට 90 ගණන් වලට උණ කියලා. ඒ කියන්නේ මොනවා එක්කද? ෆැරන්හයිට් වල. කාටවත් සෙල්සියස් වලින් 90 ගණන් වලට උණ වෙන්න විදියක් නැහැ. සෙල්සියස් වලට 90 ගණන් වලට උණ ගියොත් මිනිහා වාෂ්ප වෙන ගාන තමයි ඇවිල්ලා ඉතියි. මේ ෆැරන්හයිට් වලින් තමයි 90 ගණන් වලට එන්නේ. right. එහෙනම් මේ රසදිය කඳක දිග කියන්නේ උෂ්ණත්ව මිතික මිනුම. උෂ්ණත්වයේ මිනුම් කිරීම සඳහා අපි භාවිතා කරන මිනුම. right. එහෙනම් දැන් ඉන්නේ අපි උෂ්ණත්ව මිතික ගුණ බලන්න. උෂ්ණත්වයේ සමග ඒකාකාරව වෙනස් වන පදාර්ථයේ පවතින විවිධ ගුණ උෂ්ණත්ව මිතික ගුණ ලෙස හඳුන්වනවා. උෂ්ණත්වයේ සමග ඒකාකාරව වෙනස් වන පදාර්ථයේ පවතින විවිධ ගුණ උෂ්ණත්ව මිතික ගුණ ලෙස හඳුන්වනවා. එහෙනම් බලමු උදාහරණ ලියා ගන්න. පළවෙනි එක ඒකාකාර නලයක් තුල ඇති ඒකාකාර නලයක් තුල ඇති රසදිය කඳක දිග ඒකාකාර නලයක් තුල ඇති රසදිය කඳක දිග
ඊළඟට අපිට මේකටම ගන්න පුළුවන් මෙයාගේ පරිමාව නියතව තියාගන්න. පරිමාව නියතව තියලා මෙන්න මේ යම්කිසි වායු ස්කන්ධයක පීඩනය මනින්න. එහෙනම් මෙතෙන්දී උෂ්ණත්වය මිතික මිනුම වෙන්නේ මොකද්ද? පීඩනය. එහෙම නැත්නම් පීඩනයක් නියතව තියාගෙන පරිමාව මනින්න. එහෙනම් එතෙන්දී උෂ්ණත්වය මිතික මිනුම වෙන්නේ මොකද්ද? පරිමාව. එහෙනම් වායු ස්කන්ධයක පීඩනය ගන්නත් පුළුවන් උෂ්ණත්වය මිතික මිනුමක් විදියට වායු ස්කන්ධයක පරිමාව ගන්නත් පුළුවන් උෂ්ණත්වය මිතික මිනුමක් විදියට. ඒත් මේවා ගණන් හදන්න උවමනා වෙන්නේ නැහැ දැනුමට ගන්නෙ. චුට්ටක් ලියමු ඊගාවක දෙවෙනි එක. පරිමාව නියතව තැබූ පරිමාව නියතව තැබූ පරිමාව නියතව තැබූ අචල වායු ස්කන්ධයක අචල වායු ස්කන්ධයක පීඩනය පරිමාව නියතව තැබූ අචල වායු ස්කන්ධයක පීඩනය ඊළඟ එක තුන්වෙනි එක පීඩනය නියතව තැබූ පීඩනය නියතව තැබූ පීඩනය නියතව තැබූ අචල වායු ස්කන්ධයක පරිමාව පීඩනය නියතව තැබූ අචල වායු ස්කන්ධයක පරිමාව පීඩනය නියතව තැබූ අචල වායු ස්කන්ධයක පරිමාව ඊළඟට අපිට ගන්න පුළුවන් ඕනනම් ප්ලැටිනම් කැබල්ලක විද්‍යුත් ප්‍රතිරෝධය අපි ගෲප් ක්ලාස් එකේදී කතා කරා ප්‍රතිරෝධී උෂ්ණත්ව සම්මුණිකය කියලා කොටසක්. අන්න ඒවත් එක්ක තමයි මෙයා සම්බන්ධ වෙන්නේ. එහෙනම් ලියන්න ඊගාව එක. ප්ලැටිනම් කැබල්ලක විද්‍යුත් ප්‍රතිරෝධය ප්ලැටිනම් කැබල්ලක විද්‍යුත් ප්‍රතිරෝධය එතකොට මෙන්න මේ උෂ්ණත්ව මිතික ගුණ පදනම් කරගෙන විවිධ උෂ්ණත්වමාන වර්ග හදලා තියෙනවා. උෂ්ණත්ව මිතික ගුණ පදනම් කරගෙන විවිධ උෂ්ණත්වමාන හදලා තියෙනවා. ඒ උෂ්ණත්වමාන අතරින් අපි දන්නා එකක් තමයි වීදුරු තුළ වූ රසදිය උෂ්ණත්වමාන. රසදිය උෂ්ණත්වමාන. මේක තමයි අපි ගොඩාක් වෙලාවට දන්නේ. තව තියෙනවා නියත පරිමාණ වායු උෂ්ණත්වමාන. නියත පරිමාණ වායු උෂ්ණත්වමාන. හයිට එන්න බලන්න. ඉහත දැක්වූ උෂ්ණත්ව මිතික ගුණ සමහර පරතරවලදී ආසන්න වශයෙන් වූ උෂ්ණත්වයේ සමග ඒකාකාරීව වෙනස් වෙනවා. ඒවා භාවිත කොට උෂ්ණත්වමාන හදලා තියෙනවා. ඒ අනුව ප්‍රධාන උෂ්ණත්වමාන වර්ග හතරයි. ලියමු පළවෙනි එක. වීදුරු තුල රසදිය උෂ්ණත්වමානය. වීදුරු තුල රසදිය උෂ්ණත්වමානය. වීදුරු තුල රසදිය උෂ්ණත්වමානය. වීදුරු තුල රසදිය උෂ්ණත්වමානය. अंक 2 नियत परिमा वायु उष्णत्वमान नियत परिमा वायु उष्णत्वमान नियत परिमा वायु उष्णत्वमान अंक 3
නියත පීඩන වායු උෂ්ණත්වමානය නියත පීඩන වායු උෂ්ණත්වමානය තව එකක් ලියා ගන්න තාප විද්‍යුත් උෂ්ණත්වමානය තාප විද්‍යුත් උෂ්ණත්වමානය තාප විද්‍යුත් උෂ්ණත්වමානය උෂ්ණත්වමානයක් අපි හැදුවට පස්සේ ඒක ක්‍රමාංකණය කරන්න ඕනේ. උෂ්ණත්වමානයක් හැදුවට පස්සේ ඒක ක්‍රමාංකණය කරන්න ඕනේ. එතකොට අපිට ක්‍රමාංකණය කිරීම සඳහා යම්කිසි නිශ්චිත පිළිටීමක් තියෙනවා. උෂ්ණත්වමානයක් හැදුවට පස්සේ ඒක ක්‍රමාංකණය කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් රසදිය වායු උෂ්ණත්වමානයේ මෙතන දිනනවා බිඳුවේ සලකුණ. මෙතන දිනනවා CA සලකුණ. එතකොට මෙන්න මේ යම්කිසි නියතගයක් බිඳුව කියන්නේ. CA කියන්නේ නියතගයක්. එහෙනම් මෙන්න මේ ලක්ෂ තමයි මේ දීලා තියෙන්නේ. අපි වලට කියනවා අචල ලක්ෂ කියලා. වලට කියනවා අචල ලක්ෂ කියලා. එහෙනම් අපි උෂ්ණත්වය මැනීමේදී මේ තියෙන්නේ පහලින් තියෙන එක අපි ඒකට කියනවා පහළ අචල ලක්ෂය කියලා. පහළ අචල ලක්ෂය මේ උඩින් තියෙන එකට අපි කියනවා ඉහළ අචල ලක්ෂය කියලා. එතකොට උෂ්ණත්ව පරිමාණයක් හදීමේදී මෙන්න මේ අචල ලක්ෂ පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි අචල ලක්ෂ තුනක් යොදා ගන්නවා අර්ථ දැක්වීම කරලා. බලන්න. උෂ්ණත්වමානයක් නිර්මාණය කළ පසු එය උෂ්ණත්ව පරිමාණයකට අනුව ක්‍රමාංකනය කළ යුතුයි. උෂ්ණත්ව පරිමාණයක් අර්ථ දක්වනු ලබන්නේ කිසියම් අචල ලක්ෂයක් හෝ අචල ලක්ෂ දෙකක් උපයෝගී කරගනිමින්. දැන් අපි ඊගාවට එනවා සෙල්සියස් පරිමාණය අර්ථ දැක්වීම. කෙල්වින් පරිමාණය අර්ථ දැක්වීම. ෆැරන්හයිට් පරිමාණය අර්ථ දැක්වීම. මේ යොදාගන්නේ මේ කියන ඉහළ අචල ලක්ෂය සහ පහළ අචල ලක්ෂය. උෂ්ණත්ව පරිමාණ අර්ථ දැක්වීමේදී යොදාගත හැකි අචල ලක්ෂ තුනක් තියෙනවා. පළවෙනි එකට කියනවා අයිස් ලක්ෂය. මේ දෙන්නේ පහළ අචල ලක්ෂය තමයි අයිස් ලක්ෂය වෙන්නේ. සෙල්සියස් අංශක 100ට අපි කියනවා හුමාල ලක්ෂය කියලා. ඊගාට තව එකක් අර්ථ දක්වනවා ත්‍රික ලක්ෂය, ත්‍රික පොයින්ට් එක. ට්‍රිපල් පොයින්ට් එක කියලා කියනවා ත්‍රික ලක්ෂය. right. එහෙනම් බලමු අයිස් ලක්ෂය. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අකුණු ගහනවා නම් ක්ලාස් එකෙන් අයින් වෙන්න මම රෙකෝඩින් එක දානවා ඒක බලන්න. නිකන් මැරෙන්න උවමනා නැහැ පන්ති ඇවිල්ලා. අකුණු ගහනවා නම් ක්ලාස් එකෙන් අයින් වෙන්න රෙකෝඩින් එකට උදේ වෙනකොට දාන්නවා. right. එතකොට පහළ අචල ලක්ෂය කියන්නේ සම්මත පීඩනයේදී අයිස් දියවන ලක්ෂය. සෙල්සියස් වලින් නම් අපි ඒක සලකනවා කීයක්ද? 0යි කිය. එහෙනම් බලන්න අයිස් ලක්ෂය. ලියමු අයිස් ලක්ෂය. සම්මත පීඩන තත්ත්වය යටතේදී සම්මත පීඩන තත්ත්වය යටතේදී සම්මත පීඩන තත්ත්වය යටතේදී සංශුද්ධ ජලය සංශුද්ධ ජලය අයිස් බවට පත්වන උෂ්ණත්වය අයිස් බවට පත්වන උෂ්ණත්වය පහළ අචල ලක්ෂයේ හෙවත්
පහළ අචල ලක්ෂය හෙවත් අයිස් ලක්ෂය ලෙස හැඳින්වේ. අයිස් ලක්ෂය ලෙස හැඳින්වේ. ඊළඟට එනවා අපි හුමාල ලක්ෂය. එහෙම නැත්නම් ඉහළ අචල ලක්ෂය. අපි සැලකුවොත් එimhe මේක මුහුදු මට්ටමේදී නටන ජලය තියෙනවනේ. ඒ කියන්නේ රත් කරපුවම ඉහළ උෂ්ණත්වයට එන ජලය. එතකොට මේ නටන ජලය හා ස්පර්ශව පවතින හුමාලයේ උෂ්ණත්වය තමයි අපි සලකන්නේ ඉහළ අචල ලක්ෂයවත් හුමාල ලක්ෂය කියලා. right. එහෙනම් මේක ඇත්තටම රසදිය මිලිමීටර 707ක පීඩනයක් තමයි අපි සලකන්නේ. එච්චර දුරට ඕනේ අපි මේ විදිහට ලියාගමු. මුහුදු මට්ටමේදී නියත පීඩනයකදී මුහුදු මට්ටමේදී නියත පීඩනයකදී නටන ජලය හා ස්පර්ශ වේති හුමාලයේ උෂ්ණත්වය ඉහළ අචල ලක්ෂය හෙවත් හුමාල ලක්ෂය ලෙස අර්ථ දැක්වේ. ඔය ලියා ගන්න බැරි වෙච්ච ඒවා රෙකෝඩින් එකෙන් බලලා ලියා ගන්න නැත්නම් පාඩම කරගෙන යන්න බැරි වෙනවා. නැත්නම් එක එක්කෙනා මැසේජ් දාපුවම එකම දේ කිය ඉන්න වෙනවා සෑහෙන කොටම. ඊළඟට අපි එනවා ජලයේ ත්‍රික ලක්ෂය. මේක නිකන් ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැති අවස්ථාවක්. ජලයේ ත්‍රික ලක්ෂය. මෙන්න දිනනවා අයිස් කැල්ලක්. මෙන්න දිනනවා ජලය. ජලයේ අයිස් තියෙන බව ඔයගොල්ලෝ දන්නවා. ඒත් එක්කම ජල වාෂ්පත් තියෙනවා. මෙන්න මේ තුන් දෙනාම සමතුලිතව තියෙන උෂ්ණත්වය සෙල්සියස් වලින් නම් 0.01 සෙන්ටිග්‍රේඩ් 0.01 සෙන්ටිග්‍රේඩ් වෙනවා. මෙන්න මේ උෂ්ණත්වයට අපි කියනවා මොකක්ද? ජලයේ ත්‍රික ලක්ෂය කියලා. ජලයේ ත්‍රික ලක්ෂය කියලා කියනවා. එහෙනම් එන්නේ ජලයේ ත්‍රික ලක්ෂය. जल वाष्प सह आइस जल वाष्प सह आइस जल वाष्प सह आइस समतुलितව පවතින
සමතුලිතව පවතින සංවෘත අවකාශයක උෂ්ණත්වය ජලයේ ත්‍රික ලක්ෂයයි. මෙය සෙල්සියස් 0.01 වේ. සෙල්සියස් 0.01 වේ. ජලය ජල වාෂ්ප සහ අයිස් සමතුලිතව පවතින සංවෘත අවකාශයක උෂ්ණත්වය. ජලයේ ත්‍රික ලක්ෂය ලෙස හඳුන්වනවා. ඒක සෙල්සියස් අංශකයේ 0.1 සෙන්ටිග්‍රේඩ් වෙනවා. සෙල්සියස් අංශකයේ 0.1 සෙන්ටිග්‍රේඩ් වෙනවා. එහෙනම් අපි දැන් උෂ්ණත්ව පරිමාණයක් හදන්න අවශ්‍ය කරන උෂ්ණත්ව මිතික ගුණය ගන්න. ඒ වගේම ඉහළ අචල ලක්ෂයක් හෝ පහළ අචල ලක්ෂයක් කියන්නේ මොකක්ද කියන එක තමයි. එහෙනම් දැන් අවශ්‍ය වෙන්නේ මෙන්න මේක ක්‍රමාංකණය කරන විදිහ. එතකොට අපි ගත්තොත් එහෙම මේ උෂ්ණත්ව ක්‍රමාංකණයේදී යොදා ගන්නවා පරිමාණයන් දෙකක්. එකකට අපි කියනවා සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණ කියලා. සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණ. ඊළඟ ආකාරයට කියනවා නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණ. සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණයි නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණ. එතකොට අපි සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණ දෙකක් කතා කරනවා. එකකට කියනවා සෙල්සියස් පරිමාණය කියලා. සෙල්සියස් පරිමාණ. සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණ දෙකක් කතා කරනවා. එකක් තමයි සෙල්සියස් පරිමාණය. අනිත් එක තමයි ෆැරන්හයිට් පරිමාණය. ෆැරන්හයිට් පරිමාණය. නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණ විදිහට කතා කරනවා කෙල්වින් පරිමාණ. අපි උෂ්ණත්වයේ සම්මත ඒකකයේ විදිහට සලකන්නේ කෙල්වින්. සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණ සහ නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණ කියලා කතා කරනවා. හරි බලන්න උෂ්ණත්ව පරිමාණ. උෂ්ණත්වයේ මෙනීමට උපයෝගී කරගන්නා මිනුම් ක්‍රමයක් උෂ්ණත්ව පරිමාණයක් වෙනවා. උෂ්ණත්වයේ මෙනීමට උපයෝගී කරගන්නා මිනුම් ක්‍රමයක් උෂ්ණත්ව පරිමාණයක් වෙනවා. සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණ බලන්න අචල ලක්ෂයන් දෙකකට යම්කිසි වටිනාකමක් යොදා. උදාහරණයක් විදියට මෙතෙන්ද ගන්නවා සෙල්සියස් අංශක 0 කියලා. මෙතෙන්ද ගන්නවා සෙල්සියස් අංශක 100 කියලා. අචල ලක්ෂ දෙකක්. මේ පහළ අචල ලක්ෂය මේ ඉහළ අචල ලක්ෂය. යම්කිසි වටිනාකම් දෙකක් යොදා. ඒ කියන්නේ 0 සහ 100 යොදලා එම පරතරයේ සමාන කොටස් ගණනාවකට බෙදීමෙන් මෙතෙන්දී නම් බෙදන කොටස් කීයකටද? 100කට. බෙදීමෙන් ගොඩනැගෙන උෂ්ණත්ව පරිමාණ සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණ කියලා කියනවා. එහෙනම් ඒ જાතිය උෂ්ණත්ව පරිමාණ දෙකක් තියෙනවා. පළවෙනි එක ලියා ගන්න. සෙල්සියස් උෂ්ණත්ව පරිමාණ. सेल्सियस उष्णत्व परिमाण
දෙවෙනි එක ෆැරන්හයිට් උෂ්ණත්ව පරිමාණය. सेल्सियस उष्णता परिमाणीय फ़ारेनहाइट उष्णता परिमाण. सेल्सियस उष्णता परिमाणीय सह फ़ारेनहाइट उष्णता परिमाण. right. අපි එන්නේ सेल्सियस परिमाणයවත් सेंटीग्रेड परिमाण. सेल्सियस परिमाण. අපි ගත්තොත් එහෙම පහළ අචල ලක්ෂය ගන්නවා බිඳුව විදියට. ඉහළ අචල ලක්ෂය ගන්නවා 100 විදියට. ඒකල්ලා මේක සමාන කොටස් 100කට බෙදෙනවා. සමාන කොටස් කීයක් තියෙනවද? 100ක් තියෙනවා. එහෙම ගණනා ගන්නා පරිමාණයට අපි කියනවා सेल्सियस පරිමාණය කියලා. චුට්ටක් දැනගන්න මේ सेल्सियस පරිමාණය කියන දේ රූල් ටික තියෙනවනේ. ඒ රූල් ටික ඉස්සරහින් මෙන්න මේ රූල් ටික. ඔතන රූල් ටික ඉස්සරහින් පොඩ්ඩක් දැනගන්න ඔය ඉහළ අචල ලක්ෂයේ 100 ලෙසක් පහළ අචල ලක්ෂයේ 0 ලෙසක්. ඇටෙන නියම එතනින් सेल्सियस පරිමාණය කියලා තියෙන තැනින් දාගන්න कैपिटल C කියලා. මාතෘකාව ඉස්සරහින් कैपिटल C කියලා දාගන්න. ඇයිලියම් මේ විදිහට අයිස් ලක්ෂය බිඳුව ලෙස සලකා අයිස් ලක්ෂය බිඳුව ලෙස සලකා අයිස් ලක්ෂය බිඳුව ලෙස සලකා උමාල ලක්ෂය C ලෙස සලකා එම උෂ්ණත්ව පරතරය සමාන කොටස් 100කට එම උෂ්ණත්ව පරතරය සමාන කොටස් 100කට එම උෂ්ණත්ව පරිසරය සමාන කොටස් 100කට බෙදා ගැනීමෙන් सेल्सियस परिमाणය නිර්මාණය කර ඇත. सेल्सियस परिमाणය නිර්මාණය කර ඇත. මම ආයෙ කියනවා අයිස් ලක්ෂය බිඳුව ලෙස සලකා උමාල ලක්ෂය 100 ලෙස සලකා එම උෂ්ණත්ව පරතරය සමාන කොටස් 100කට බෙදා सेल्सियस परिमाणය නිර්මාණය කර ඇත.
එන්න ෆැරන්හයිට් පරිමාණය. ෆැරන්හයිට් පරිමාණය. මෙතෙන්දී පහළ අචල ලක්ෂය කියලා අරන් තියෙන්නේ 32. පහළ අචල ලක්ෂයේ විදියට අරන් තියෙන්නේ 32. ඉස්සලාම දාගන්න ෆැරන්හයිට් පරිමාණය කියන තැන කැපිටල් F වරන්. ඊළඟට ඉහළ අචල ලක්ෂයේ විදියට අරන් තියෙනවා 212. දැන් බලන්නකො 212න් 32ක් අඩු කරනවා. දෙකෙන් දෙකක් බිඳුවයි මෙතන 11න් 3ක් ගියපුවම 8යි. 180. එහෙනම් මෙන්න මේක බෙදෙනවා සමාන කොටස් කීයකටද? 180. කොටස් 180කට බෙදෙනවා. එහෙනම් මෙන්න මේ පරිමාණයට අපි කියනවා ෆැරන්හයිට් පරිමාණය කියලා. එහෙනම් බලන්න ෆැරන්හයිට් පරිමාණය. එතන ඉස්සරහින් මේ රූප සරාණය දෙකයි. මෙතන පහළ අචල ලක්ෂයේ විදියට 32 ගන්නවා. ඉහළ අචල ලක්ෂයේ විදියට 212 ගන්නවා. 212යි 32යි අතර පරතරය බෙදනවා කොටස් 180කට. ඒ මහදා ගන්නා පරිමාණයට අපි කියනවා ෆැරන්හයිට් පරිමාණය කියලා. එහෙනම් ලියමු. අයිස් ලක්ෂයේ ලෙස 32ක් අයිස් ලක්ෂයේ ලෙස 32ක් කුමාල ලක්ෂයේ ලෙස 212ක් කුමාල ලක්ෂයේ ලෙස 212ක් සලකා 212ක් සලකා එම උෂ්ණත්ව පරතරය සමාන කොටස් 180කට බෙදා ගැනීමෙන් 180කට බෙදා ගැනීමෙන් ෆැරන්හයිට් පරිමාණය නිර්මාණය කර ඇත. ෆැරන්හයිට් පරිමාණය නිර්මාණය කර ඇත. ෆැරන්හයිට් පරිමාණය නිර්මාණය කර ඇත. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ සෙල්සියස් පරිමාණයයි ෆැරන්හයිට් පරිමාණයයි එකම රූපයකට මේ විදිහට ගන්න පුළුවන්. මෙන්න පහළ අචල ලක්ෂය. මෙන්න පහළ අචල ලක්ෂය. මෙන්න ඉහළ අචල ලක්ෂය. මේ පැත්තට සෙල්සියස් ගන්නවා මේ පැත්තට ෆැරන්හයිට් ගන්නවා. එහෙනම් සෙල්සියස් ගත්තාම මෙතන උනේ බිංදුව. මෙතන උනා 100. ඔක්කොම කොටස් කීයක් තියෙනවද? 100ක් තියෙනවා. කොටස් 100. මෙතන ෆැරන්හයිට් වල අචල ලක්ෂය උනේ 32. මෙතන උනා 212.
ඒකේ කොටස් ඔක්කොම දීයක් තියෙනවනේ 180ක් තියෙනවා. කොටස් 180ක්. එහෙනම් අපිට මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. ෆැරන්හයිට් වලින් 32ක් අඩු කරොත් නේද මෙතන බිඳුව වෙන්නේ. ඒ මට්ටමට එන්නේ. ෆැරන්හයිට් පරිමාණයෙන් 32ක් අඩු කරපුවම මෙන්න මෙතන බිඳුව. බෙදනවා කොටස් කීයෙන්ද? 180. කොටස් ගණන. සමාන වෙනවා සෙල්සියස් පරිමාණයෙන් බිඳුවක් අඩු කරා කියලා වෙනසක් නැහැ. सेल्सियस परिमाणයෙන් බිඳුව අඩු කරනවා. මම ලියන්නම්කෝ බිඳුව අඩු කරනවා කියන්නේ. වේදනවා කොටස් කීයද? C. එහෙනම් මේකට අපිට ලියන්න පුළුවන් ෆැරන්හයිට් අඩු කිරීම 32 බෙදීම 180 සමාන වෙනවා සෙල්සියස් බෙදීම C. එහෙනම් මෙන්න ෆැරන්හයිට් සහ सेल्सियस අතර සම්බන්ධතාවය. ෆැරන්හයිට් සහ සෙල්සියස් අතර සම්බන්ධතාවය. right. ඔය අයිනකින් මේ රූපසරාණ ඇඳගෙන මෙන්න මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න. ෆැරන්හයිට් සහ සෙල්සියස් අතර සම්බන්ධය කියලා පොඩ්ඩක් ලියා ගන්න. මේ ටියුට් එකේ මේ හරියට වෙන්න ලියවනම් හරි. ගාන හදන්න එච්චර ඉඩක් ඕනේ නැහැ මේ හරියෙන් පාලට ලියන්න. सेल्सियस सह फ़ारेनहाइट संबंधතාවය. सेल्सियस सह फ़ारेनहाइट संबंधතාවය. right. එහෙනම් සෙල්සියස් පැත්තේ කොටස් 100 මේන් යටට ආවා. සෙල්සියස් වලින් අඩු කරා බිඳුව. ෆැරන්හයිට් වලින් අඩු කරා 212 32 බෙදුවා කොටස් ගණනෙන් 180. මේකටම තව සමීකරණ ඉස්සරහට සම්බන්ධ කරනවා කෙල්වින් වල. හිතනවා මම පළවෙනි ගාන හදනවා. පළවෙනි ගාන 95යි ෆැරන්හයිට්. අපිට සෙල්සියස් පරිමාණය කීයෙන්ද කියලා අහනවා. එහෙනම් මෙයා හරවන්න ඕනේ සෙල්සියස් වල. එහෙනම් මෙන්න මෙතෙන් අගයක් එනවා. ඒක තමයි අහන්නේ. මොකන්ද සම්බන්ධතාවය? ෆැරන්හයිට් අඩු කිරීම 32 බෙදීම 180 සමාන වෙනවා සෙල්සියස් බෙදීම 100. ඔන්න සම්බන්ධතාවය. මතක තියාගන්න යන්න විභාගයේදී ගාණක් આવොත් ලේසියෙන් හදා ගන්න. ෆැරන්හයිට් අඩු කිරීම 32 බෙදීම 180 සමානයි C බෙදීම C. එහෙනම් මෙතන ෆැරන්හයිට් කියන්නේ කීයද? 95. අඩු කිරීම 32 බෙදීම 180 සමානයි C බෙදීම C. එහෙනම් මෙතන මේ බිඳුවනේ මේ බිඳුව කැපෙන. 5න් 2ක් ගියපුවාම 3යි. 9න් 3ක් ගියපුවාම 6යි. මෙන්න මෙතන 18. මේ 10 මෙතෙන් එනවා.
මෙන්න සෙල්සියස් වලින් අගේ. දෙවරක් නම් 9යි, දෙවරක් නම් 5යි. නවරක් නම් 1යි, නවරක් නම් 7යි. නවරක් 7 63යි නේද? එහෙනම් 7 වරක් 5 කීයද? 35යි. එහෙනම් සෙල්සියස් වලින් නම් අගේ එන්නේ කීයද? 35යි. සෙල්සියස් වලින් අගේ එනවා 35යි. right මම තව එකක් හදන්නම් දෙවෙනි ගාන. දැන් දීලා තියෙනවා සෙල්සියස්. අපිට කියනවා ෆැරන්හයිට් වලට හරවන්න කියලා. සෙල්සියස් 37 තියෙන්නේ. අපිට කියනවා ෆැරන්හයිට් වලට හරවන්න කියලා. right සම්බන්ධතාවය ෆැරන්හයිට් වලින් 32ක් අඩු කරලා 180 න් බෙදෙනවා. සෙල්සියස් කොටස් ගණනින් බෙදෙනවා. එහෙනම් සෙල්සියස් 37යි. එහෙනම් ෆැරන්හයිට් අඩු කිරීම 32. බෙදීම 180. සමානයි. සෙල්සියස් කියන්නේ කීයද? 37 බෙදීම 100. එහෙනම් මේ බිඳුවට මේ බිඳුව කවද? මේ පැත්තෙම දෙවරක් 5යි දෙවරක් 9යි. එහෙනම් f අඩු කිරීම 32 සමානයි 9 වරක් 37. බෙදීම 5. එහෙනම් 9 37න් වැඩි කරන්න ඕනේ. 9 වරක් 7 5න් බෙදෙන්නේ නැහැනේ. 9 වරක් 7 63න් 3 ලිව්වා ඉතිරි 6යි. 9 වරක් 3 27යි 6යි 33යි. බෙදීම 5. මේ ධන 32 එහාට ඍණ 32 එහාට යනකොට ධන 32 වෙනවා. එහෙනම් ෆැරන්හයිට් වලින් අගේ එනවා. 333 5න් බෙදලා 32ක් එකතු කරනවා. උත්තර දාන්න බලන්න හදපු කෙනෙක්. 98.6යි. මෙන්න මේක තමයි සාමාන්‍ය දේහ උෂ්ණත්වය වෙන්නේ. ඒ ඉන්න තමයි අපි කියන්නේ උණ දැන් සෙල්සියස් අංශක කීපයක් කියලා කියපුවම 100 ගානට උණ කිය. ඔන්න 100 ගානට උණ කියන කතන්දරේ ඉන්නේ ෆිසික්ස් වලින් උතන. right 6:45ට මම නවත්තනවා කියලා හිටියේ පන්තිය. ඊගාවට 4ට පටන් ගන්නෙ මම 7:05ට පටන් ගන්නවා සුද්ධ ජීව විද්‍යාවකට තමයි කරන්නේ. හැබැයි මම මීට් එක දැන් එන්ඩ් කරනවා නැත්තම් අනවශ්‍ය ප්‍රශ්න මත වෙනවා. 7:05 වෙනකොට මම නැවත පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ ගාන ලියා ගන්න. මේ ගාන ලියාගෙන ඉතිරි ගණන් ටික ඒකේ B කොටස C කොටස D කරන්න ඊළඟට තියෙනවා 3 වෙනි ගාන 4 වෙනි ගාන සහ 5 වෙනි ගාන. ඔන්න අද එතකොට අපි ඉගෙන ගත්තා සෙල්සියස් සහ ෆැරන්හයිට් අතර සම්බන්ධතාවය. ඊළඟ දවසේ මම කෙල්වින් සම්බන්ධතාවය කරනවා. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ උෂ්ණත්ව මිතිය කොටස අවසන් කරලා තාප මිතිය කියන කොටස. ඒත් පුළුවන් ආකාරයට පන්තිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. කවදාද දවසක මේක ඉවර වෙන්නේ good night කියන්නේ නැහැ. දැන් ඊගාවට ආයෙ එනවා පන්තිල 7:05ට. හරි එහෙනම් මම දැනට එන් කරනවා 7:05ට එනවා.